संतान सुसुंदवटा अंतान सुलंग हनुवा मंगाव रलिति नगवा गंगाव उहे गेलुवा गंगाव उहे गेलुवा मलवीदि अतर संगवा गियहादु ඇතිද බැලුවා වල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා संतान सुसुंदवटा अंतान सुलंग हनुवा मंगाव रलिति नगवा गंगाव उहे गेलुवा गंगाव उहे गेलुवा वदी रजुट कඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා මහවැලිය ඔහේ ගැලුවා संतान सुसुंदवटा अंतान सुलंग हनुवा मंगाव रलिति नगवा गंगाव उहे गेलुवा गंगाव उहे गेलुवा गंगाव उहे गेलु
පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහි කත කම්පාවී කුකුරා දෙස් දේවී යස ඉසුරට ලොබ බැඳ අවි ගැටුවේ නැත උන් රණ බිම් වැද භීෂණ දූෂණ රජ වූ දෙරණක සුබ සෙත සලකා මලෝය උන් සැම නැති පිරුවන් පිරිසක් සැමරුම් දින නැති පිරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහි කත කම්පාවී කුකුරා දෙස් දේවී අයිබෝන් සුබ උදෑසනක් වේවා ආදරණීය දුවේ පුතේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ප්‍රගති සිද්ධාර ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාවේ ඉතිහාසය විෂයට අදාළ සම්මන්ත්‍රණයක් එක්ක. එතකොට මේ අපේ සාමාන්‍ය සම්මන්ත්‍රණ මාලාව නෙවෙයි. මේ අපේ විශේෂිත සම්මන්ත්‍රණ මාලාව තමයි නිවාඩු කාල සීමාවෙදී උදේ වරුවේ ක්‍රියාත්මක වෙන්නේ. හරි මාව හොඳින් ඇහෙනව නේද? අතුස්සන බලන්න හොඳට ඇහෙනවනම් සමහර අයට ඇහෙන්නේ නැහැලු. ඇහෙනව නේද? මට මැසේජ් එකක් දාන්න පුතේ. හොඳට ඇහෙනව නේද? शब्द प्रेम වැඩි කරා එහෙනවනේ හරි හරිනේ හරි සද්ද වෙන ඇහෙන්නේ නැහැ තව ටිකක් වැඩි කරා තත්පරයක් දෙන්න පුතේ ටුට්ටක් කැම් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා හරි ඔන්න දැන් ඔක්කොම ප්‍රශ්න ටික හරි
දැන් පැහැදිලිව පේනව නේද? හරි පේනවා ඇහෙනවා. හරි තිබිච්ච පොඩි අවුල් ටිකක් ඔන්න ඒ ටික සම්පූර්ණ නිරාකරණය කරා. හරි. එතකොට ඔන්න අපි මේ නිවාඩු කාලේ සම්මන්ත්‍රණ මාලාවන් කීපයක්ම පැවැත්තුවා. ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාර තිබුණා. අපි මේ අලුතෙන් පටන් ගත්ත දෙවෙනි අදියරේ වැඩසටහනේදී අපි මුලින්ම කතා කරා අංගම්පොර සටන් කලාවේ ඉතිහාසය පිළිබඳව සහ ලෝකයේ සටන් කලාවල ඉතිහාසය ගැන අපි මුලින්ම කතා කරා. ඊළඟට අපි කතා කරා මේ ලෝකයේ හිටපු ලෝකයේ පහළ වෙච්ච මෑත ඉතිහාසය ඇතුලේ හිටපු දරුණු පාලකයන් කිහිප දෙනෙක් පිළිබඳව. මේ අතර හිට්ලර් හිටියා, බෙනිටෝ මුසෝලිනි හිටියා, ඉඩි අමීන් හිටියා. ඊළඟට තුන්වෙනි සම්මන්ත්‍රණයේදී අපි කතා කරා ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී අපිට හම්බ වෙන සාපයන් පිළිබඳව. එක අවස්ථාවක් ඊජිප්තුවේ ටූටන්ඛාමන් රජතුමාගේ මමිය විවෘත කළ අවස්ථාවෙන් පසු ඇති වෙච්ච තත්ත්වයක් පිළිබඳව අපි කතා කරා. ඒ වගේම සීගිරියේ රාස් උමං මාර්ගයක් වසා දැමීමෙන් පස්සේ ඇති වෙච්ච සාපයක් ගැන කතා කරා. සහ අවසාන වශයෙන් මෑත ඉතිහාසය ඇතුලේ සිද්ධ වෙච්ච සුගලා දේවියගේ සොහොන සහ මමිය විනාශ කිරීමට අදාළව ඒ සාපයේ මිනිස්සු පිටිපස්සේ ආපු හැටි අපි ගිය සතියේ අවසාන සම්මන්ත්‍රණයේදී කතා කරා. හොඳයි. ඒතර අද දවසේදී ඒ වගේ ඒකට ටිකක් ළඟින් යන මාතෘකා කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරියට කලින් මම මේ පෙන්නපු වීඩියෝ එක ගැන සින්දුව ගැන පොඩ්ඩක් අදහසක් කියන්න ඕන. පළවෙනි වීඩියෝ එක නම් ඔයාලා දන්නවා. කවුරුත් දැකලා තියෙනවා ගිහිල්ලා නැති වුණත් ඒ පේරාදෙණිය කැම්පස් එක කියලා කවුරුත් දන්නවා. හැබැයි ඊළඟට පෙන්නපු වීඩියෝ එකේ හිටපු අයගේ රූප ඔයාලා කවදාවත් මේ සමහරට මේ පන්තිට සම්බන්ධ වෙනකන් දැකලා නැතුව ඇති. ඒ නම් කවදාවත් ඇහිලා නැතුව ඇති. නමුත් ඒ අය තමයි අද ඔයාලා ওই විදිහට නිදහස් අධ්‍යාපනය පාසලෙන් ලබන්න සහ නිදහසේ මේ රටේ ජීවත් වෙන්නේ අදට යම් මට්ටමකින් හෝ නිදහසකින් ජීවත් වෙනවා නම් ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු කැම්පස් වල ඉගෙනගත්ත අතීතයේ ඉගෙන ගනිමින් හිටපු අය තමයි ඔයාලා මේ වීඩියෝ එකෙන් දැක්කේ. එතකොට ඒ අය Tamanගේ කැම්පස් එකට යන්නේ ඩිග්‍රියක් ගන්න. හැබැයි ඒ සිහිනය අතහැරලා රට වෙනුවෙන් Tamanගේ ජීවිත පරිත්‍යාග කරපු අය තමයි ඒ අය ගැන වෙනම ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව මම ඔයාලට ඉදිරි කාලයකදී මේ ඉදිරි දවස් කිහිපය ඇතුළත සම්මන්ත්‍රණයක් කරන්න සමහරට හෙට වෙන්නත් පුළුවන්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලා මේ ජීවත් වෙන ඔයාලා මේ හුස්ම ගන්න ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නේ මේ අයගේ කැපකිරීම වල ප්‍රතිඵලයක් කියන එක. හරි. හොඳයි. අපි එහෙනම් අද දවසේ කතා කරන්න තියෙන මාතෘකා මොනවද කියලා බලමු. අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතීතයේ තිබිච්ච සොහොන් ක්‍රමයන් පිළිබඳව. දැන් අපි අද කෙනෙක් මරණම අවසන් කටයුතු කරන පිළිවෙලක් තියෙනවානේ. එතකොට ඒ වගේ අතීතයේදීත් කෙනෙක් මිය ගියාට පස්සේදී විවිධ කාල සීමාවන් වලදී විවිධ වත්සිරිත් අනුගමනය කළා අවසන් කටයුතු සිද්ධ කරනකොට. එතකොට මේකෙදි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයේදී කොහොමද මේ අවසන් කටයුතු සිද්ධ කළේ. ඒ වගේම පූර්ව ඓතිහාසික යුගයේදී කොහොමද මේ අවසන් කටයුතු සිද්ධ කළේ. සහ ලෝකයේ සුසාන භූමි සම්බන්ධයෙන් තියෙන විවිධ ඉතිහාසගත කරුණු විශේෂයෙන්ම පොම්පේ නගරය සම්පූර්ණයෙන්ම නගරය පිටින් සුසාන භූමියක් විදියට වැළලී ගිහිපු හැටි ගැන කතා කරනවා. ලෝකයේ විශාලතම සුසාන භූමිය පිළිබඳව කතා කරනවා. ඔයාලා කවදාවත් හිතුවේවත් නැති මහා පරිමාණයේ සුසාන භූමි තියෙනවා. ඒ වගේම අභ්‍යවකාශ වස්තුන් මිහිදන් කරන සුසාන භූමි තියෙනවා. සහ මේ වගේ විවිධ රථ වාහන වලටත් සුසාන භූමි ලෝකයේ තියෙනවා. ඒතර අනේ පිළිබඳවත් ඒ මෑත ඉතිහාසය ඇතුළේ තොරතුරු සහ අර කියපු අතීත කාල සීමාවන් පිළිබඳව තොරතුරු කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒතකොට මෙතන මේ සමහර ඒවා 10 වසරේ වගේ දරුවන්ට නම් පාඩම් වලදී කෙරලා තියෙන 10 වසරේ තියෙන දැනුමත් සමහර තැන්වලදී ඔයාලට ආයෙත් මතක් කරගන්න ඉගෙන ගන්න පුළුවන්. පොඩි පන්ති වල ඉන්න අයට ලොකු පන්ති වල ගියාම හම්බ වෙන මාතෘකාවක් තමයි අද එක පැත්තකින් ගත්තම කතා කරන්නේ. හරි. මම මුලින්ම කතා කරන්නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ අභිචාර විදි. එහෙමත් නැත්නම් අවසන් කටයුතු සිද්ධ කළේ කොහොමද කියන එක. ප්‍රාග් ඓතිහාසික යුගයට යන්න කලින් නිකන් අපි දැන් මතක් කරලා බලන්න. දැන් ඔයාලා මෙතන ලංකාවේ වටෙන්ම දරුවෝ ඉන්නවා. එතකොට ඔයාලගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගත්තොත් අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ සිරිත් විරිත් තියෙනවා. දැන් සමහර දැන් දකුණු පළාතේ ගත්තොත් ගොඩක් වෙලාවට මරණය සුසාන භූමියට අරන් යනකොට මම මේ සරල උදාහරණ දෙක තුනක් කියන්න ඔයාලට මේක තේරුම් ගන්න. මරණය සුසාන භූමියට අරන් යනකොට මල බෙර වාදනයක් තියෙනවා
ගොඩක් ප්‍රදේශවල. හැබැයි සමහර ප්‍රදේශවල එහෙම මල බෙර වාදනයක් නැහැ. ඒ වෙනුවට මග දිගට යන ගමන් රතිඤ්ඤ පත්තු කර කර දදා යන එහෙම සම්ප්‍රදායක් තියෙනවා. ඒක ඔන්න ඔය වගේ මේ කිව්වේ අද දවසේ වුණත් අවසන් කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට එක එක සිරිත් විරිත් තමයි අනුගමනය කරන්නේ. එතකොට ඔක අතීතයේදී ඉඳන් අද යම් ආකාරයකට යම් ක්‍රමාත් විදියකට මේක සිදු කරනවා. කොහොමද මේ தත්ත්වය දක්වා පැමිණියේ කියන එක අපි බලමු. එතකොට අපි මුලින්ම කතා කරනවා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී මිනිසුන්ගේ අවසන් කටයුතු කරේ කොහොමද කියලා. හොඳයි. මොකද්ද මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ? ප්‍රාග් ඓතිහාසික යුගය කියන එක මුලින්ම නිර්වචනය කරගන්න එක අපිට වැදගත්. මේ යුගය ගැන අදහසක් ගන්නකොට ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ කිසිදු ලිඛිත සාක්ෂියක් හමු නොවන පුරාවිද්‍යාත්මක සාධක මත පමණක් පදනම් වෙලා ගොඩනගා ගන්නා ඉතිහාසය. ඒ කියන්නේ මේ ඉතිහාසය ගැන කොහේවත් ලිඛිත සාක්ෂියක් හඳුනා ගන්න නැහැ. එතකොට මේ යුගය පිළිබඳව පුරාවිද්‍යාත්මක සාක්ෂි හරහා තමයි තොරතුරු තහවුරු කරගන්නේ. හොඳයි. කාල සීමාවක් විදිහට ගත්තොත් මේ ප්‍රාග් ඓතිහාසික යුගය අයිති වෙන්නේ අදින් වසර 1,25,000කට කලින්. එතකොට මම මේ දැන් ඔයාලට මුලින්ම කියන්න යන්නේ අදින් අවුරුදු 1,25,000කට කලින් ලංකාවේ හිටපු මානවයෝ කෙනෙක් මිය ගියාට පස්සේදී කොහොමද ඔවුන්ට අවසන් ගෞරව දැක්ුවේ ඒ සිරිත් විරිත් කලේ කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. සෙල්ලන්නේ අවුරුදු 1,25,000කට කලින්. ඒ කියන්නේ බලංගොඩ මානවයා හෝමෝ සේපියන් බලංගොඩන්සිස් කියන මානවයා ලංකාවේ ජීවත් වෙච්ච මුල් කාල සීමාවේදී අවසන් කටයුතු කරපු විදිහ. හොඳයි. මේ මානවයා මුල් කාල සීමාවේදී ගල් ගුහාවල තමයි වාසය කරන්නේ. එතකොට ගල් ගුහාවල වාසය කරනකොට පිරිසක් විදියට ගෝත්‍රයක් විදියට මේ පිරිසක් කණ්ඩායමක් විදියට තමයි මේ අය ජීවත් වුනේ. Taman අතරින් කෙනෙක් මිය ගියාට පස්සේදී ඔවුන් කරපු දේ තමයි Taman ඉන්න ගල් ගුහාවෙම නොගැඹුරු වලක් හරලා මේ මියගිය පුද්ගලයා ඒගේ වල දානවා. ඔය ගල් යුගය කියලා ඔයාලට අදහස් කරන්නේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේම තමයි. ඒ විදියට පොළවේ Taman ඉන්න තැනම ගල් ගුහාව ඇතුළේම වල දානවා. එහෙමත් නැත්නම් ඊට ඉතාම ආසන්නයේ වල දාම සිද්ධ කරනවා. හොඳයි. ඊට පස්සේදී ටික කාලයක් ගියාට පස්සේදී මේ ශරීරයේ මේ මස් දිය වෙලා යනවනේ මරණයට පස්සේදී. මේ ශරීරය සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහිල්ලා මේක ඉතුරු වෙන්නේ ඇට සැකිලි ටික විතරයි. අන්න ඊළඟට මේ ඇට සැකිලි ටික නැවතත් අර වලෙන් ගොඩට අරගන්නවා. ඇට සැකිලි ටික ගොඩට අරගෙන යම් යම් යාතු කර්ම මේකට සිද්ධ කරනවා. මොනවද කරන්නේ? හිස් කබල අරගන්නවා. හිස් කබල අරගෙන දැන් මරණයට පස්සේදී මේ හිස් කබල ගත්තට පස්සේදී මේවයි තියෙන මේ ඇට කැබලි අස්ති ඉස්සරහට නිරාප ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. ඇයි? මේ වගේ මස් සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහිල්ලා ඔයාලා ඇට සැකිලි දැකලා තියෙනවනේ හිස් කබල. අන්න එතකොට ඒ වගේ හිස් කබලක් බවට පත් වුණාට පස්සේ තමයි මේ උඩට ගන්න. උඩට අරගෙන මේ නලල්ලට මේ හකුවට මේවා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේවා ගල් වල අතුල්ලලා සුමට කරනවා. මේවා මේ මතු පිට සුමට කිරීම සිද්ධ කරනවා ගල් වල අතුල්ලලා. එහෙම සුමට කිරීම කරලා ඊට පස්සේදී මේ හිස මැදින් ඔලු කට්ට මැදින් හරියට දෙකට බෙදෙන්න මේ හිල් පේලියක් සිදුරු පේලියක් විදලා තියෙනවා. මේ කියන්නේ මීට අවුරුදු 1,25,000කට කලින් අපේ රටේ අවසන් කටයුතු කරපු හැටි. මැදින් හරියට හිස දෙකට බෙදෙන විදියට මේ සිදුරු පේලියක් විදලා තියෙනවා. ඊළඟට මේ ශරීරයේ මේ ඇට සැකිලි වල එක පැත්තක බුරුගල් ආලේප කරලා තියෙනවා. ඒතර බුරුගල් කියලා කියන්නේ ස්වාභාවික පරිසරයේ තියෙන ගල් විශේෂයක්. මේවා තවත් ගලක ඇතිල්ලුවට පස්සේදී උරච්චි කරාට පස්සේදී රතු සහ කහ පැහැති වර්ණයන් ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසන් කටයුතු සිද්ධ කරනකොට අර රතු පැහැ අරගෙන මේ ඇට සැකිලි වල එක පැත්තක මේක ආලේප කර ගැනීමක් සිද්ධ කරනවා. එහෙම ආලේප කරලා නැවත වතාවක් මේක වල දානවා. එතකොට වල දාන්නේ සාමාන්‍ය විදියට දිගාතට තමයි වල දාන්නේ. හැබැයි පොඩි වෙනස්කම් ටිකක් කරනවා. වෙනස්කම් තමයි මේ බැලමිට ළඟින් අත් දෙක මෙහෙම උඩට හිටින්න නවනවා. ඒ වගේම මේ උකුල ළඟින් කකුල් දෙක උඩට නවනවා. වකුඩු කරලා අපි අර සීතලට වකුඩු වෙලා නිදාගන්නේ. අන්න ඒ විදියට වකුඩු කරලා තමයි නැවත වතාවක් නොගැඹුරු වලවල් වල වල දාන්නේ. එහෙම වකුඩු කරන්න හේතුව ගත්තොත් හේතුව තමයි දැන් මේ යුගයේදී සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ ගල් වලින් හදාගත්ත උපකරණ විතරයි ඔවුන්ගේ ළඟ තියෙන්නේ. ඒක නිසා උදළු මේ වගේ ඇලවංගු දේවල් නැහැ.
ඒ නිසා ලේසි නෑ මිනිහගේ ශරීරයට මේ ශරීරයේ දිගට සරිලන වලක් හරන්න ඕන්න මේ පහසු කාර්යයක් නෙවෙයි. ඒක නිසා පොඩි වලක් හරලා ශරීරයේ අතපය වකුඩු කරලා අර වලේ දාලා නැවතත් පස් වලින් කොළරොඩු ආදියෙන් වසා දානවා. ඔන්න ඔය විදිහට තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ අපේ රටේ අවසන් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඒතකොට මීට අදාළ සාක්ෂි රාවණා ඇල්ලලෙන, පාහියන් ගලලෙන ගොඩාක් ස්ථානවලින් ලංකාවේ හම්බ වෙන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් ගුහා වලින් හම්බ වෙලා තියෙනවා. එතකොට ඒ හම්බ වෙච්ච තොරතුරු ආශ්‍රයෙන් තමයි මෙන්න මේ විදිහටයි ප්‍රාග් ඓතිහාසික යුගයේ කෙනෙක් මිය ගියාට පස්සේ අවසන් කටයුතු පවත්වන්නේ කියන එක හොයාගෙන තියෙන්නේ ඒ සාක්ෂි මත පදනම් වෙලා. හරි. අපි මේ කතාව චූටි වීඩියෝ එකකින් බලමු. එතකොට ඔයාලට මම කියපු කතාව තවදුරටත් තේරෙයි කොහොමද මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන වතාවත් එහෙම නැත්නම් අවසන් අවමංගල සිරිත් විරිත් පැවැත්වුවේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබෙයි. අපි බලලා ඉමු. මිනිස්සු ගල්යුගයේ ගත කළේ කුඩා කණ්ඩායම් වශයෙන් තැනින් තැනට ගමන් කරමින්. ඒත් මිනිස්සු පායන කාලවලදී එලිමහන්වල ජීවත් වුණාට වැහි කාලවලදී ජීවත් වුණේ ගල් ගුහාවල. මේ විදිහට ජීවත් වුණු මිනිස්සුන්ගේ අභිචාර විධි පිළිබඳව අපිට වැඩිපුරම තොරතුරු ලැබෙන්නේ මිනී වැළලීම සම්බන්ධව. එවැනි උත්සාහයක් දරපු ස්ථානයක් විදියට රාවණා ඇල්ල ගුහාව හඳුන්වන්න පුළුවන්. රාවණා ඇල්ල ගුහාවේ කැණීම්වලදී අපිට මිනිස් හිස් කබලක් හමු වුණා. මේක ගල් යුගයට අයිති එකක්. ඒ මිනිස් හිස් කබලේ රළුවට තිබුණු දාර හා පිටතට නෙරා ඇති කොටස් ගලක අතුල්ලලා උපමට්ටම් කරලා එහි එක් පැත්තක ගුරුගල් ආලේප කරලා තිබුණා. කෙනෙක් මැරුණම ඒ මලකඳ ගල් ගුහාවක වලක් හරලා වලදාලා ඊට පස්සේ ඒ මස් දිය වුණාම නැවත ඇට සැකිල්ල එළියට අරගෙන මේ චාරිත්‍ර සිදු කළ යුතු වෙනවා. එහෙමනම් අපි දන්නවා අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට අභිචාර විධි පිළිබඳව කතා කරනකොට අපට හමු වන ස්ථානය තමයි රාවණා ඇල්ල ගුහාව. මේ වගේම අභිචාර විධි පිළිබඳව තවත් සාක්ෂියක් හමු වුණ තැනක් තමයි පාහියන්ගල ගල් ගුහාව. පාහියන්ගල ගල් ගුහාවේ මිනිස් ඇටසැකිලි වල ගුරුගල් ආලේප කරලා තියෙනවා දකින්න පුළුවන්. ඒ කියන්නේ මිනි වල දැම්මට පස්සේ ඒවයේ මස් දිය වුණාම නැවත ගොඩට අරගෙන මේ විදියට ගුරුගල් ආලේප කරන්න වෙනවා. පාහියන්ගල ගල් ගුහාව අතීත යුග කීපයකට උරුමකම් කියන ස්ථානයක් වුණාට අපිට වැදගත් ලෙස මේ පාඩමේදී අපි කතා කරන්නේ ගල් යුගයට අයත් අපේ අභිචාර විධි පිළිබඳව හමු වුණු සාක්ෂි පිළිබඳව. අපිට මේ විදියටම අභිචාර විධි පිළිබඳව කතා කරන්න ලැබෙන තවත් ස්ථානයක් තමයි කුරුවිට බටදොඹලෙන. කුරුවිට බටදොඹලෙනින් සොයාගත් ඇටසැකිලිවල ස්වභාවය තමයි ඒවා වකුටු කරලා වලදාලා තියෙනවා. මේ ආකාරයෙන් වකුටු කරලා මිනී වලලන වර්තමාන කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි පුලින්ද හෙවත් වැඩි ජනතාව. හොඳයි. හරි. එතකොට අපි බැලුවේ මම අර ඔයාලට කියපු ප්‍රාග් ඓතිහාසික යුගයේදී අවසන් කටයුතු සිද්ධ කරන ආකාරය තමයි ඒකිනුත් ආයේ නැවත වතාවක් ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. හොඳයි. ඒ ප්‍රාග් ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පස්සේ අලුත් යුගයක් ආරම්භ වෙනවා. ඒ යුගය අපි හඳුන්වනවා පූර්ව ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් එක්ක කියන්නේ ක්‍රිස්තු පූර්ව 2400 දී වගේ තමයි මේ පූර්ව ඓතිහාසික යුගය ආරම්භ වෙන්නේ.
මේ පූර්ව ඓතිහාසික යුගයේදී තවදුරටත් මේ අවසන් කටයුතු පැවැත්වීමේ ක්‍රමය තවදුරටත් විධිමත් වෙලා ඉස්සරහට එන හැටි අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට පූර්ව ඓතිහාසික යුගය ඇතුලේ ප්‍රධාන ආකාර 3ක් භාවිතා කරලා තියෙනවා මේ අවසන් කටයුතු කරන්න. එකක් තමයි මැටියොරු සුසාන ක්‍රමය. දෙවෙනි එක තමයි ශිලා මංජුසා ක්‍රමය. තුන්වෙනි එක තමයි කුම්බීත නිබතන. එහෙම නැත්නම් බර්ණි සුසාන කියලා අපි හඳුන්වනවා. හරි. මේ එකින් එක අපි දැන් කතා කරලා බලමු. පූර්ව ඓතිහාසික යුගයට එනකොට පූර්ව ඓතිහාසික යුගයේ මුල්ම කාල සීමාවේ දකින්න ලැබෙන සොහොන් ක්‍රමය තමයි මැටියොරු සුසානය. එතකොට මැටියොරු සුසානයේදී සිද්ධ වෙන්නේ මේකෙදි කෙනෙක් මිය ගියාට පස්සේදී ඒ මියගිය පුද්ගලයා දාන අද තියෙන ওই මිනි පෙට්ටියේ හැඩයට තරමක මැටි බේසමක් වගේ හදා ගන්නවා මැටි වලින් යම්කිසි බේසමක්. හරිද? ඔයාලා බේසම දන්නවනේ අර පොඩි අය නාවන්නේ රවුම් බේසම දිග. අන්න ඒ වගේ දිගටි බේසමක් වගේ එකක් මැටි වලින් හදා ගන්න. මැටි වලින් හදාගෙන අර මියගිය අය පොළොවේ වල දාලා ඒ අයගේ සම්පූර්ණ මාංශ කොටස් දිය වෙලා ගියාට පස්සේ ඇට සැකිලි අරන් එනවා මේ මැටි සොහොන ඇතුළට. මැටි සොහොන ඇතුළට දාලා මේක ගිනි තියනවා. ඒක ගිනි තිබ්බට පස්සේදී ඉතිරි වෙන සම්පූර්ණයෙන් ඔක්කොම ගිනි අරගෙන විනාශ වෙන්න යම් යම් අවශේෂ ටිකක් භස්ම අවශේෂ ටිකක් ඉතුරු වෙනවා. අන්නේ අවශේෂ ටික දාලා මේක වහලා ආවරණය කරනවා. එතකොට මේක තමයි මැටියොරු සුසාන ක්‍රමය කියලා අපි හඳුනගන්නේ. එතකොට මේ මැටියොරු සුසාන ක්‍රමය ඇතුලේ ලොකු තාක්ෂණයක් තියෙනවා. මොකද මේක අද වෙනකන් ආරක්ෂා වෙලා තියෙනවා. ඒක ආරක්ෂා වෙන්න හේතුව තමයි මේ ගින්නේදී මේවා පිලිස්සෙනකොට භස්මාවශේෂ පිලිස්සෙනකොට වටේ තිබිච්ච අර මැටි බිත්ති ටිකක් පිලිස්සලා තියෙනවා. ඒ නිසා අදටත් මේවා ආරක්ෂිතව අපිට දැක බලා ගන්න පුළුවන්. හරිද? මම ආයෙත් කියනවා කියලා වලට වීඩියෝ එකක් පෙන්නන්න මේ ගැන. පූර්ව ඓතිහාසික යුගයේ තමයි ගල් යුගයෙන් පස්සේ ඊළඟට එළඹෙන යුගය. එහෙම නැත්නම් ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පස්සේ ඊළඟට එළඹෙන්නේ පූර්ව ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගයේදී කරන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ තමන් ඉන්න වාසස්ථානයෙන් ටිකක් එපිට තියෙන ගල් ගුහාව මේ සොහොනක වල දාන. වල දාලා මස් දිය වෙලා ගියාට පස්සේදී මේ සිරුර ගොඩට ගන්නවා. ඊට පස්සේ මැටි වලින් යම් බේසමක හැඩයට යම් දෙයක් නිර්මාණය කරගන්නවා. මිනි පෙට්ටියක් වගේ දෙයක් නිර්මාණය කරගන්නවා මේ සිරුර දාන්න පුළුවන් විදියට. ඊට පස්සේ මේ ඇට සැකිලි ටික මේක ඇතුළට දාලා ඇට සැකිලි ටික ගිනි තියෙන. ගිනි තියලා යම් භස්මාවශේෂ ටිකක් මේක ඇතුලේ ඉතුරු වෙනවා සහ අර ගින්නට අහු වෙලා වටේ තියෙන මැටි වලින් හදපු බිත්ති පිලිස්සෙනවා. ඒක නිසා අදටත් අපිට මේ සුසාන ඉතුරු වෙලා තියෙන හැටි හඳුනා ගන්න පුළුවන්. හල්දුම් මුල්ල ඊට පස්සේ උඩරංච මඩම වගේ ප්‍රදේශවල මේවට ඕන තරම් සාධක හම්බ වෙනවා. එතකොට මේ සාධක ඇතුලේ මේ මැටියොරු සුසාන වලින් අපිට තවත් තාක්ෂණය පිළිබඳ තොරතුරු ගන්න පුළුවන්. හේතුව තමයි මේ යුගයේ ජනතාව දැනගෙන ඉඳලා තියෙනවා ගින්නක් ඇතිවීම සඳහා පිලිස්සීම සඳහා යම් ආකාරයකට වායුන් අවශ්‍යයි කියලා. එහෙම නැත්නම් ඔක්සිජන් අවශ්‍යයිනේ. ඒකට උන් ඔක්සිජන් කියලා එක දැනගෙන ඉන්නේ නැතුව ඇති. නමුත් ගිනි ගැනීම සඳහා වාතය අවශ්‍යයි කියලා උන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා මේකට ගිනි ගැනීමේදී වාතය ඇතුළු වීම සඳහා මේකට නලයක් සවි කරපු බවක් කැණීම් වලදී අනාවරණය කරගෙන තියෙනවා. ඒක නිසා මේක ඉතාමත් දියුණු තාක්ෂණයක් භාවිතා කරමින් තමයි මේ යුගයේදී මේ අවසන් කටයුතු කරලා තියෙන්නේ. මේ අවසන් කටයුතු සඳහා කැණීම් වලට සම්බන්ධ වෙච්ච මහාචාර්ය රාජ සෝමදේව මහතා මේ පිළිබඳව කරන පැහැදිලි කිරීමක් තියෙනවා. ඒතකොට මේ පැහැදිලි කිරීමෙන් ඔයාලට මම මේ කියපු කරුණ තවදුරටත් පැහැදිලි වෙයි. පොඩි වීඩියෝ එකක් මේක බලලා අපි ඊළඟ සුසාන ක්‍රමයේ පිළිබඳව කතා කරමු. තිබෙන්නේ සොහොනක් අපි 2007 අවුරුද්දේ හාරපු සොහොනක් රංචා මඩමේ මේ සොහොන ඇතුලේ ඇට සැකිලි පුලුස්සලා තියෙනවා. මිනි නෙමෙයි පුලුස්සලා තියෙන්නේ, අමු ශරීරය නෙමෙයි, ඇට සැකිලි පුලුස්සලා තියෙනවා. ඒකෙම පේනවා අපි චාරිත්‍ර වාරිත්‍ර සඳහා යොමු වීමේ ස්වરૂපය. ඒ කියන්නේ මිනිය කොහේ හරි වලලනවා නොගැඹුරු තැනක වලලලා
තමන්ට යාතු කර්මයක් අවශ්‍ය අවස්ථාවක නියඟයක් ආපු වෙලාවක වසංගතයක් ආපු වෙලාවක ඒ මලවුන්ගේ පිහිට පැතීම සඳහා ඒ අස්ති කොටස් නැවත ගොඩ අරගෙන මෙවැනි සොහොන් ගර්භවල පුළුස්සා තිබෙනවා. අපි කණින අවස්ථාවේ මේවා ඇතුලේ තිබුණේ පිලිසිච්ච දර කොටන්. ඒවා ඇතුලේ තිබුණා මැටි වලං වල මිනි අලු දාලා තැන්පත් කරලා. ඒ කියන්නේ ඇටසැකිල්ල පිලිස්සුනාට පස්සේ භස්මාවශේෂ මුට්ටි වල තැන්පත් කරලා ඒවා වහලා තියෙනවා. ඉතින් මේවා අපි මේක කාල නිර්ණය කරා ඕන තරම් අඟුරු තිබිච්ච නිසා මේවා ඇතුලේ මේකේ කාලය ක්‍රිස්තු පූර්ව 1350. ඒ කියන්නේ අපි දින දර්ශන කාලවලින් ගණනය කරනවා නම් මීට අවුරුදු 3350කට පමණ පිට කාලයකදී තමයි මේ සොහොන් හදලා තිබෙන්නේ. අපි මේවා දැම්ම මේ සැරේ 10 ඉතිහාසයේ පොතට මේ සොහොන් ගැප් ගොඩනගා තිබෙන්නේ ඉරාව්වේ වේලන ලද ගඩොළු එක මත එකක් තියා බැඳලා ළඹ කරලා පොළොවට. ඒවා මූලික සිවිල් ඉංජිනේරු මූලධර්ම. පොළවේ තිබෙන වැලිගල සොයාගෙන එතන ඉඳලා මේවා ගොඩනගලා තිනවා. ඒකයි අවුරුදු 3000ක් යනකම් මේවා මේ විදිහට තියෙන්නේ. ඒ සෑම වළඳක්ම සකපෝරුව පාවිච්චි කරලා හදපු වීල් ටර්න් පොටරි. ඒ කියන්නේ කේන්ද්‍රාභිසාරී බලය පිළිබඳ ඔවුන් තුල තිබිච්ච අදහස. ඒවා විද්‍යාත්මක අදහස්. ඒ අපේ මුතුන් මිත්තෝ ඒවා දැනගෙන හිටියා. ඒ උරුමය අපිට තියෙනවා. ඒ නිසා විද්‍යාව කියලා කියන්නේ තනිකර එක පැත්තක ලෝකේ එක පැත්තකින් ආපු එකක් නෙමෙයි. අපේ මිනිසුන්ටත් ස්වභාව ධර්මයේ සමග ගනුදෙනු කරන්න විද්‍යාත්මක මූලධර්ම උවමනා වුණා. මේක කැන්නෙත් මමමයි. ඒ නිසා මේක ගැන හොඳටම මට කියන්න දන්නවා මං මේකේ මේ වම් පැත්තේ බිත්තියේ තිබුණා එක තැනක සෙන්ටිමීටර් 9ක සිදුරක්. පස්සේ ඇතුළ කැණීම් කරන්න යනකොට අපිට හම්බුණා මැටි වලින් පිලිස්සු මැටි වලින් හදපු බටයක්. අවසානයේදී අපි බටේ සිදුරට ලං කරාම හරියටම සිදුරට දාන්න හදපු බටයක්. ඒකෙන් පේනවා ඇටසැකිල්ල දැවෙන අවස්ථාවේදී මේක වහලා තිබිලා තියෙන්නේ. මේක ඇතුළට වායුව ඇතුළත් කිරීම සඳහා එයා ඉන්ලෙට් එකක් හැටියට තමයි මේක පාවිච්චි කරලා තිබෙන්නේ. 17 වෙනි සතවර්ෂය වෙනතුරු යුරෝපය දහනය සිද්ධ වන්නේ කෙසේද කියන එක ගැන තර්කවාද කළා. අවසානයේ ෆ්ලොජිස්ටන් වාදය කියලා එකක් ආවා. දහනය සිද්ධ වන්නේ ෆ්ලොජිස්ටන් නිසාය කියලා. 17 වෙනි සතවර්ෂයේ තමයි උන් කිව්වේ සොයාගත්තේ ඔක්සිජන් නැමැති වායුවයි දහනයට උදව් වෙන්නේ කියලා. ඒක 17 වෙනි සතවර්ෂයේ සොයාගන්න අවුරුදු 2600කට කලින් රංචමඩම හිටපු මිනිස්සු ඇතුලේ පිලිස්සෙනකොට ආවරණය වෙච්ච එකට දැවෙන්න නම් හුලං ඕන කියන මූලධර්මය දැනන් හිටපු බව අපිට ඊටාම පැහැදිලි. ඒක ඔක්සිජන්ද කාබන් ඩයොක්සයිඩ්ද කියන ප්‍රශ්නේ නෙමෙයි. පිච්චෙන්න හුලං ඕන. ඔන්න අපේ විද්‍යාව කාර්යක්ෂමයි සරලයි. සීගිරියේ වතුර මල් අදත් වැඩ කරන්නේ ඒකයි වහින. හරි. එතකොට ඔන්න ඉතාමත් දියුණු තාක්ෂණ මම හැමදාම කියනවා වගේ සුද්ධෝ පොලාදුවක් ඇඳපු නැති කාලේ අපි ඉතාමත් දියුණු තාක්ෂණයකට උරුමකම් කිව්වා අතීතයේදී. හැබැයි අද අපි යුරෝපා ජාතීන් එක ගත්තට පස්සේදී ඒ අය පාවිච්චි කරන තාක්ෂණය අද අපි පාවිච්චි කරන අවුරුදු ගණනාවක් ගිහින් අපිට දැන් ඔය මේ අලුතෙන් එන ෆයිබර් හරි එහෙම නැත්නම් ඔය මේ එන අපිට ඊයේ පෙරේදානේ 4G ආවෙත් මේවා අපිට හරි අලුත් දේවල් වුණාට ඒකත් හැම පැත්තටම මේ සිග්නල් නෑ හරි දෙය මට්ටමට. හැබැයි ඔය යුරෝපයට මීට අවුරුදු ගණනාවකට කලින් ආපු ඒවා අපි අද තමයි ඒවා අලුත් දේවල් විදියට වැළඳගන්නේ. ඒක නිසා ලෝකේ අපි පහු කරගෙන වර්තමානයේ වෙනකොට ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හැබැයි එදා මීට අවුරුදු 2000 3000ක් ගත්තට පස්සේදී අපි ලෝකේ පහු කරගෙන ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා හිටපු જાතියක් අද නන්නත්තර වෙලා හිටියට ඒක තමයි ඇත්ත කතාව. හරි. ඔය එතකොට පූර්ව ඓතිහාසික යුගයේ මුල් කාල සීමාවේදී අවසන් කටයුතු සිද්ධ කරපු ආකාරය. එතකොට ඔය තත්ත්වය වෙනස් වෙනවා පූර්ව ඓතිහාසික යුගයේදී මැද කාලයට යනකොට. මැද කාලයට යනකොට ශිලා මංජුසා සොහොන් ක්‍රමය කියලා සොහොන් ක්‍රමයක් එනවා. එතකොට මේකෙදි කරන්නේ කෙනෙක් මිය ගියාට පස්සේදී සොහොනට අරන් ගිහිල්ලා ඒ සොහොනේදී ශරීරයේ පිටින්ම සම්පූර්ණයෙන්ම දහනය කරනවා. එහෙම නැත්නම් පුච්චනවා. ඔය දැන් ආදාහනාගාර වලට අරන් ගිහිල්ලා මිය ගිය අය පුච්චන්නේ. ඒ විදිහටම ශරීරය පුලුස්සන. ශරීරය පුලුස්සලා ඉතුරු වෙන අවශේෂ කොටස් එහෙම නැත්නම් භස්ම අවශේෂ කියලා අපි කියන්නේ. ඒ භස්ම අවශේෂ තැන්පත් කරන විශේෂ කුටියක් හදනවා. මේ කුටිය හදන්නේ විශේෂයෙන්ම ගල් පතුරු භාවිතා කරලා. හතරස් ගල් පතුරු මේ විදියට හතර පැත්තෙන් තියලා කොටුවක් විදියට සකස් කරලා ඒ මත මැටි මුට්ටියක මේ භස්ම අවශේෂ තැන්පත් කරලා තවත් ලොකු කළුගල් පතුරකින් මේක වහනවා.
එතකොට මේ කළු ගල් පතුරු සකස් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද ලොකු ගල් පර්වතයකින් කළු ගල් වෙන් කරගන්න ඕන. ඊට පස්සේ මේවා යම් ආකාරයකට මේවා කඩලා කපලා සකස් කරගන්න ඕන. එතකොට ඒ සඳහා මේ කාල සීමාව වෙනකොටත් ඔවුන් ඊට අවුරුදු 3000කට කලිනුත් ඔවුන් යකඩ හොයාගෙන තිබුණා. මම ඔයාලට කලින් කිව්වා කොහොමද සමනල වැවත් එක තියෙන ඒ කඳු මුදුනේ මිනිස්සු යක්ඛයෝ යක්ෂ ගෝත්‍රිකයෝ යකඩ හැදුවේ කොහොමද කියලා. ඒක නිසා ඒ යකඩ හැදීමේ තාක්ෂණය එතකොට මේ වෙනකොටත් මේ යුගයේ හිටපු මිනිස්සු දැනගෙන හිටියා. මේ යකඩ භාවිතා කරන්න ඇති මේ සොහොන් කුටිවල අර ගල් පුවරු සකස් කරගන්න. එහෙම නැත්නම් මේවා සකස් කරගන්න හරිම අමාරුයි යකඩ නොති වෙන්න. ඒක නිසා කරපු වැඩේ තමයි හතරැස් කුටියක් ආකාරයට ගල් පතුරු එකිනෙක සම්බන්ධ කරලා ඒ මැද මැටි මුට්ටියක් තියලා ඒක ඇතුළට අර ඉතුරු වෙච්ච අවශේෂ ටික දාලා තවත් ගල් පොත්තකින් එහෙම නැත්නම් තවත් ගල් පතුරකින් විශාල ප්‍රමාණයේ ගල් පතුරු මේ මිනිස්සු 7-8 දෙනෙක්ටවත් එකට එකතු වෙලා උස්සන්න බෑ. ඒ කියන්නේ මේ ගල් පතුරු සකස් කරන්න සහ මේවා ප්‍රවාහනය කරන්න දියුණු තාක්ෂණයක් අතීතයේ මිනිස්සුන්ගේ ළඟ තිබිලා තියෙනවා. මේකට හොඳම උදාහරණ ඉබ්බන් කටුව යටිගල් පොත්ත වගේ ප්‍රදේශ වලින් අපිට දැක ගන්න පුළුවන්. හරිද? හරි. බලමු එහෙනම් පූර්ව ඓතිහාසික යුගයේ දෙවැනි අවස්ථාවේදී මේ හදපු ශිලා මංජුසා සුසාන කියන්නේ මොකක්ද කියලා මේ වීඩියෝ එකෙන් අපි බලලා ඉමු. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඉබ්බන් කටුව කලා ඔයේ පෝෂක ශාඛාවක් වූ දඹුළු ඔයේ වම් යුර කේන්ද්‍රගත කොටගෙන කුරුණෑගල ත්‍රිකුණාමලය පාරේ දඹුල්ලට සමීපව පිහිටා ඇත. ඉබ්බන් කටුව ජලාශයේ ඉහත්තාවේ ස්වභාවික ගොඩැල්ලක හෙක්ටයාර 13ක භූමිය වසා පැතිරී පවතින ඉබ්බන් කටුව සුසාන භූමිය මෙගලිතික සම්ප්‍රදායට අයත් ශිලා මංජුසා සුසාන ස්වරූපයේ සොහොන් ගණනාවකින් සමන්විත වන අතර එය මෙරටින් සොයාගත් මනා ලෙස සංරක්ෂිත පූර්ව ඓතිහාසික සුසාන භූමියකි. 1970 දී එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි ආචාර්ය රාජාද සිල්වා විසින් ඉබ්බන් කටුව සුසාන භූමියේහි පළමු පුරාවිද්‍යා කැණීම් කටයුතු කළ අතර 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මගින් මූලික ශ්‍රේෂ්ඨ සමීක්ෂණයක් සිදු කරනු ලැබීය. 1983 1984 යන කාල වකවානුවලදී එම ව්‍යාපෘතියෙන් සුසාන භූමියේ උතුරු කෙළවරෙහි පිහිටි සුසාන ගර්භ පොකුරක් විවෘත කෙරිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ මැදිහත් වීම මත 1986 දී සමස්ත සුසාන භූමියෙහිම අධ්‍යයනයකින් පසුව විස්තරාත්මක සැලසුමක් සකස් කරන්නට විය. ඉන් පසුව 1988 හා 1990 දී මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ ජර්මනියේ කාවා යන ආයතන එක්ව දෙස් විදෙස් ගවේෂකයන් විසින් සිදු කළ පුරාවිද්‍යාත්මක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස සොහොන් කොත් 21ක් සොයා ගන්නට හැකි විය. ඉබ්බන් කටුවෙන් ලැබුණු අඟුරු සාම්පල රේඩියෝ කාබන් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එය ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට අයත් යැයි නිගමනය විය. 1988 දී කරන ලද කැණීමේදී මතු කරගත් එක් සොහොනක ගල් පියනක් මත දකුණු ආසියාවේ පැරණිතම ශිලා සටහනක් හමු විය. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරනු ලැබුවේ මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක ඉන්දියාවේ මොහෙන්දජාරෝ හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන බවය. මෙම සංකේතය බ්‍රහ්මී බ අක්ෂරයට එකතු කළ සංකේතයක් ලෙසින් පෙනුනද මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහස වූයේ ඉබ්බන් කටුව ශිලා සංස්කෘතිය දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්කෘතියක් හෝ උතුරු ඉන්දියාවේ ප්‍රභවයක් හෝ නොවන බවය. මූල ඓතිහාසික යුගයේ සભ્યත්වයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද්දක් නොවන බව මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහසයි. එහෙත් එකල දේශපාලන සමාජීය ආර්ථික හා සංස්කෘතිමය ලක්ෂණ වලින් දියුණු සමාජයකින් කලාපීය සම්බන්ධතා තිබෙන්නට ඇත. මෙගලිතික යන්නට ග්‍රීක භාෂාවෙන් විශාල ගල් යන්නට අර්ථ දක්වා ඇති අතර ගල් පෝරු උපයෝගී කොටගෙන මෙම සොහොන් කොත් නිමවා ඇත. ඇතැම් සොහොන් කොත් ගල් පියන් වලින් වසා තිබුණු අතර එහි අභ්‍යන්තරයේ විවිධ ප්‍රමාණයේ මැටි භාජන තබා
ඒවායේ මලවුන්ගේ අලු තැන්පත් කොට තිබුණි. මෙම මැටි බඳුන් විවිධ හැඩයන්ගත් අතර කළු රතු මැටි බඳුන් විශේෂය හා රතු මැටි බඳුන් විශේෂය යනුවෙන් වර්ග දෙකකින් යුක්ත විය. මින් විශාල බරණි අයත් වූයේ රතු මැටි බඳුන් විශේෂයටයි. එවැනි විශාල බරණි 20ක් පමණද කුඩා ප්‍රමාණයේ රතු හරි. ඔන්න එතකොට ඔයාලා මේ දැක්කේ පූර්ව ඓතිහාසික යුගයේ මැද කාල සීමාවේදී නම් දකින්න ලැබිච්ච ශිලා මංජුසා ක්‍රමය. හරි. එතකොට ඔය ක්‍රම දෙකට තමයි ප්‍රධාන වශයෙන්ම පූර්ව ඓතිහාසික යුගයේදී මේ අවසන් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම තවත් ක්‍රමයක් අහු වෙනවා. ඒක තරම් ප්‍රචලිත වෙච්ච ක්‍රමයක් නෙවෙයි. ඒ තමයි කුම්භීත නිබතන ක්‍රමය. කුම්භීත නිබතන කියලා කියන්නේ මේ විශාල මැටි මුට්ටියක් අරගෙන ඒ මැටි මුට්ටිය ඇතුලේ තවත් මැටි මුට්ටියක් දාලා ඒක ඇතුළට මේ අවශේෂ දාලා මේක වහනවා. එතකොට මේක පොළොවේ වලක් කාරලා දාන්නේ නිකන් වතු පිට තමයි දකින්න තියෙන්නේ. හරි. එතකොට මේ කාල නිර්ණය කරන්න කොහොමද කියලා අහනවා. මම ඔයාලට කාල නිර්ණය කරන හැටි ගැන කියලා දුන්නා මහාචාර්ය රාජ් සෝමදේව සර්ගේ වීඩියෝ එකක් ඇසුරෙන්ම කොහොමද කාබන් 14 පරීක්ෂණය ඔය දැන් ඔය ප්‍රධාන අවුරුදු 50000ක් වෙනකන් ඉතිහාසය දැන ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ කාබන් 14 කියන පරීක්ෂණ ක්‍රමය. ඒ ක්‍රමය ගැන මම කලින් සම්බන්ධවලදී ඔයාලට කියලා දීලා තියෙනවා. හරි. ඊළඟට ඔන්න ලංකාවේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඔය ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට පස්සේ කාලෙකදී එකතු වෙච්ච එක එක දේවලුත් අද අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ගත්තොත් ඔයාලගේ පැතිකලත් ඇති කොහොමද මේ අඟහරුවාදා සිකුරාදා අවසන් කටයුතු කරන්න හොඳ නැහැ කියන අය අතුස්සන බලන ඔයාලගේ පැතිවල එහෙම කියනවද? අඟහරුවාදා සිකුරාදා අවසන් කටයුතු කරන්න හොඳ නැහැ. මම මේ සංකල්පයකට මම කලින් සම්බන්ධවලක් තියලා තියෙනවා. දැන් අනුද්දරෝ තියෙන නිසා මේ කියන්න හදන්නේ. කොහොමද? 35යි 40යි හරි මෙතන ඉන්න ගොඩක් අයගේ ඒ අදහස තියෙනවා. ආච්චිලා සීයලා එහෙම කියනවා අඟහරුවාදා සිකුරාදා අවසන් කටයුතු කරන්න හොඳ නැහැ කියලා. ඒතර මොකක්ද ඔගේ කතාව? ඔගේ කතාව වෙන්න මේකයි. ඔගේ කතාව හැදෙන්නේ අතීතයේ ඉන්දියාවේ ගත්තට පස්සේදී අතීතයේ වර්තමානයේ කෙනෙක් මිය ගියාට පස්සේදී ඒ මිය ගිය කෙනාගේ ශරීරය දාන්නේ ගංගා ගොඩක් වෙලාවට ගංගා නම් ගඟේ දාලා පා කරලා යවනවා. ඔයාලා හින්දි ෆිල්ම් දෙමළ ඔය මේ මලයාලම් තමිල් ෆිල්ම් එහෙම බලලා තියෙනම් දැකලා ඇතිනේ. අර අලු ටික හරි ඉතුරු වෙච්ච අලු ටික හරි ගඟ පා කරලා යවන චාරිත්‍රාක් තියෙනවා. හරිද? ඒකට ඕක සමහර අය අලු පා කරලා යවනවා. සමහර අය මිනි පිච්චුවට පස්සේ ඔක්කොම මිනියම පිච්චෙන්නේ නැහැ. අර ගොම රිටි තියෙන මිනි පුච්චනවා දැකලා තියෙනවනේ. එහෙම සම්පූර්ණ මිනිය පිච්චෙන්නේ නැහැ. එතකොට ගින්න නිවෙනකොට ඉතුරු වෙන විදියට ඒ මිනියේ භාගයට පිච්චෙච්ච මිනිය ගඟේ දාලා පා කරලා යවනවා. එහෙම නැත්නම් මැරිච්ච ගමන් ගඟේ දාලා පා කරලා යවනවා. දැන් ඕකේ ප්‍රශ්නය උනේ බ්‍රාහ්මණයන්ට. ඇයි බ්‍රාහ්මණයන්ගේ එක එක ඔය වතාවක් තියෙනවා උදේ පාන්දරට ගංගාවට බහැලා කර ළඟට වතුර පිරෙනකන් මේ වතුරේ බහැලා පව් සමා කිරීම මේ විවිධ මේ වෘත සමාදන් වෙලා ඉන්න ආගමික වතාවත් වලදී දැන් මොකද්ද වෙන්නේ මේ පල්ලෙහා මේ ගඟේ පල්ලෙහා කොටසේ බ්‍රාහ්මණයෝ ආගමික වතාවත් කර කර ඉන්නකොට ගඟේ බහැලා උඩහා ඉඳන් ඔන්න ගහගෙන එනවා බාගෙට පිච්චිච්ච මලකඳන් අලු මැරිච්ච මිනිසුන්ගේ දවස් ගානක් යනවනේ මේ කුණු වෙවි එන්න. ඒතර දවස් ගානක් තිස්සේ කුණු වෙවි එනේම අර ආගමික වතාවත් කරන අයගේ ඇඟේ පතේ වදිනවා වැඩේ හරිම අප්‍රසන්න. ඒක නිසා බ්‍රාහ්මණයෝ නියෝගයක් දෙනවා අඟහරුවාද සිකුරාද දවස් දෙක අපිට ආගමික වතාවත් කරන්න ඕනේ. ඒක නිසා ඒ දවස් දෙකේ මැරිච්ච අයගේ මලකඳන් ගංගා වලට එකතු කරන එක නවත්තන්න. හරිද? අන්න ඒක තමයි ඉන්දියාවේදී විච්ච ඒ සංකල්පය අපේ මිනිස්සු තේරුම් ගත්ත මෙහාට අරගෙන ආවා. අඟහරුවාද සිකුරාදා භූම දාන කරන්න එපා කියන විදිය. එතකොට ඒක ඒ විදියටයි එන්නේ. එහෙම නැතුව ඉපදෙන්න වෙලාවක් නැත්නම් මැරෙන්න වෙලාවක් නැත්නම් ආයි භූම දානය කරනකොට නැකත් වෙලාවල් හදන්න දෙයක් නැහැ. ඒක නිසා අර ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගේ කාලේ තිබිච්ච ඒ බ්‍රාහ්මණයන්ට නිදහසේ ආගමික වතාවත් කරන්න තමයි ඒ තහංචිය දැම්මේ. ඒක කොහොම හරි අපේ රටට ඇවිල්ලා අපේ රටේ නීතියක් වගේ සමහර පැතිවල මොනම හේතුවක් නිසාවත් අඟහරුවාද සිකුරාදා කියන දවස් වලට අවසන් කටයුතු කරන්න ඒ දවස් පන්නලා තමයි අවසන් කටයුතු කරන්නේ. ඔන්න ඕකයි එතන සිද්ධ වෙච්ච කතාව. ඒක නිසා ඒක කිසිම මේ තේරුමක් නැති මිත්‍යා සංකල්පයක් මත හැදිච්ච කතාවක් විතරයි. මරුණට පස්සේ ආයෙත් ඉතින් කවදාද දැම්මත් මොකද්ද වෙන්නේ? හරි.
හොඳයි. ඊළඟට මම යනවා ලංකාවේ ගැන අවසන් කටයුතු සම්බන්ධයෙන් මම ඔය තොරතුරු ටික තමයි කතා කරන්නේ. ඊළඟට මම යනවා රෝමයට. රෝමයේ අපිට මේ සම්බන්ධයෙන් පොඩි තොරතුරක් හම්බ වෙනවා. ඒ තමයි රෝම අධිරාජ්‍යයට අයත් වෙච්ච නගරයක් තමයි පොම්පේ නගරය. ඒකට රෝමය පාලනය කරපු කාලයක් පාලනය කරපු නීරෝ කියන පාලකයාගේ බිසව තමයි පොම්පෙයා කියන බිසව. ඒකට ඇය ජීවත් වෙච්ච ප්‍රදේශය තමයි මේ පොම්පේ ප්‍රදේශය කියලා පසුකාලීනව හඳුන්වන්නේ. එතනදී මේ පොම්පේ කියන ප්‍රදේශයට රෝම හමුදාවෙන් විශ්‍රාම ගත්ත පිරිස් සහ හොඳ ධනවත් සල්ලි දියන අය ඇවිල්ලා හොඳ මාලිගාවන් හදාගෙන උද්‍යාන හදාගෙන මේ පොම්පේ කියන ස්ථානයේ ජීවත් වෙනවා. හැබැයි උන් ජීවත් වුණාට උන්ට කාලයක් යනකොට උන් හොයා ගන්නවා යම් ආකාරයකට උන් දැනගෙන හිටියෙත් නැහැ. උන් මේ නිවාස උන් මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ සොහොන් මතින් කියන. ඒකට හේතුව තමයි ක්‍රිස්තු වර්ෂ 79 දී ඔක්තෝබර් 24 වෙනිදා ඇතිවෙච්ච ගිනිකඳු පුපුරායාමක් එක්ක සම්පූර්ණයෙන්ම මේ කලින් තිබිච්ච පොම්පේ නගරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට එතනින් පැනලා යන්නවත් වෙලාවක් තිබිලා නැහැ. ඒක නිසා පොම්පේ නගරයේ හිටපු දසදහස් ගණනින් මිනිස්සු සම්පූර්ණයෙන්ම ඒ ලාවා වලට පිච්චිලා ඒ දුමාරයට නිරාවරණය වෙලා ආග්‍රහණය හරියට උස්ම ගන්න බැරුව මැරිලා ගිහිල්ලා තියෙනවා. තවත් සමහර අය පිලිස්සිලා මැරිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මුළු නගරයම සම්පූර්ණයෙන්ම එලිමහන් සොහොන් බිමක් බවට පත් වෙලා තියෙනවා. අදත් මේ මියගිය අයගේ සොහොන් කැණීම් කරලා පාදගෙන තියෙනවා. ඔවුන් මියගිය ස්වරූපයේ ගල් ගැහිච්ච විදිය මරණයෙන් කියන්නේ මේ ලාවා ගංගාවන් ගලා එනකොට එකෙන් බේරෙන්න දුවපු ඉරියව් බේරෙන්න දරපු ඉරියව් එක්කම අද උන් ඒ තැන්වලම ස්වාභාවිකවම මමි බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පොම්පේ නගරය ඒ ප්‍රදේශය එලිමහන් සොහොන් බිමක් බවට අද පත් වෙලා තියෙනවා. හරි. ඔය කිව්ව සොහොන් බිම එහෙමත් නැත්නම් මිනිස්සු ගිනිකන්දේ පුපුරා යාමත් එක්ක පොළවේ බැලලිච්ච ආකාරය අපි දැන් බලමු. අදත් මේ දේවල් ජීවමානව බලා ගන්න පුළුවන්. ස්කන්ධයේ සෙවණැල්ල යට පිහිටා තිබුණු පොම්පේ නගරය පුරාණ රෝම අධිරාජ්‍යයේ ශාස්ත්‍රීක බවින් අනුන නගරයක්. නමුත් මේ නගරය ශාස්ත්‍රීක විදියට පැවතුනේ ක්‍රිස්තු වර්ෂ 79 වෙනකම් පමණයි. එතෙන් පටන් මේ විසුවියස් ගිනිකන්ද සක්‍රිය වීමට පටන් ගන්නවා. කොහොම නමුත් ලාවා තුළ පරිස්සමට නිදා සිටින මිනිස් සිරුරු පොම්පේ නුවරින් තවමත් හමුවන්නේ ඒ හේතුව නිසාවෙන්. ගාඩියන් පුවත් සේවාව වාර්තා කරන විදියට විසුවියස් කන්ද පාමුල තිබී මල සිරුරු දෙකක් පසුගිය දවසේදී හම්බ වෙලා තියෙනවා. මේ මල සිරුරු දෙක හම්බ වෙලා තියෙන්නේ අනපේක්ෂිත ආකාරයෙන්. නගර මැදේ තිබුණු මහා මන්දිරයක් තුල කැණීම් කටයුතු කරන අවස්ථාවේදී තමයි මේ මල සිරුරු දෙක හම්බ වෙලා තියෙන්නේ. ධනවත් මිනිසෙක් සහ ඔහුගේ වහලා ලෙස සැලකෙන මේ සංරක්ෂිත සිරුරු වල අයිතිකරුවන් ක්‍රිස්තුපූර්ව 79 දී සිදු වූ විසුවියස් ගිනිකන්ද සක්‍රිය වී පුපුරා යාමේදී ඉන් පලා ගිය දෙදෙනෙකු හෝ මරණයෙන් බේරෙන්නට විලාව තුල සැඟවිලා සිටිය දෙදෙනෙක් විය හැකියි. දැනට හෙළි වී තිබෙන තොරතුරු වලට අනුව පොම්පේ නුවර වැසියන් පලා යාම ආරම්භ කරන්නේ ගිනිකන්ද අලු සහ දුම විදින්නට පටන් ගත් දවසේදී. නමුත් මේ පිපිරීම සිද්ධ වෙන්නේ ඊට පසු දවසේදී. මේ සිරුරු දෙක එකිනෙක වැතිරී තිබෙන්නේ ආසන්නයෙන්. පුරාතන රෝමයේ තිබුණු නීතිය පරිදි වහලෙකුට මරණයේදී පවා තමන්ගේ ස්වාමියා හැර යාම තහනම්ය. 2017 වර්ෂයේදී මේ සිරුරු දෙක හමු වූ ස්ථානයේ අසලින්ම ස්ථාලයක් හමු වෙනවා. ඒ ස්ථාලය තුල කටකලිය දැමූ අශ්වයන් තිදෙනෙකුගේ නෂ්ටාවශේෂ තිබී හමු වෙනවා. ඒ අනුව බොහෝ විට මේ ස්වාමියා සහ වහලා ගිනිකන්ද පිපිරීමෙන් බේරී පලා යන්නට අදහස් කරන්නට ඇත්තේ අසුපිටිනි. ගල් ගැසී තිබුණු මේ සිරුරු වලින් හෙළිවන තොරතුරු වලට අනුව තරුණ පිරිමියාගේ වයස අවුරුදු 18ත් 25ත් අතර වෙනවා. ඔහු රැලි දෙමූ කබායකින් සැරසී සිටිනවා. ඔහුගේ කෂේරුව තෙරපීම් සහිතයි. එහෙමත් නැත්නම් මේ කුදු වුණු පුද්ගලයෙක්. මේ අනුව ඔහු වහලෙක් බවට විශ්වාස කරනවා. මීට අමතරව ස්වාමියා ලෙස සැලකිය හැකි තැනැත්තා අවුරුදු 30ත් අවුරුදු 40ත් අතර වයසකින් යුක්ත වෙනවා. ඔහුට ශක්තිමත් අස්ථි ව්‍යුහයක් තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ පපුව ආශ්‍රිතව ශක්තිමත් මාංශ පේශි දැක ගැනීමට හැකියාව ලැබෙනවා. උයනේ අධ්‍යක්ෂක මැසිමෝ ඔසානා මේ සොයා ගැනීම සත්‍ය වශයෙන්ම විශේෂිත බව පවසා තිබෙනවා.
එරට සංස්කෘතික ඇමති ඩාරියෝ මේ අධ්‍යයනය කළ යුතු සහ පරීක්ෂණ කළ යුතු ස්ථානයක් ලෙස පොම්පෙයි නගරයේ වැදගත්කම් පෙන්වා දෙනවා. මේ වන විට කැනීම් කටයුතු කරන මේ මහා මන්දිරය පොම්පේ පුරාවිද්‍යාඥයන්ගේ වැඩිම අවධානයක් දිනාගත් ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. 2018 වර්ෂයේ ඔක්තෝබරයේ වාර්තා වුණේ මේ මන්දිරය තුල කාමරයකින් සොයාගත් කාන්තා සිරුරු දෙකක් පිළිබඳවයි. මේ අතරවාරයේ 2018 වර්ෂයේ මැයි මාසයේදී සොයාගන්නේ පළමු පිපිරීමෙන් දිවි බේරාගත් පිරිමියෙක්ගේ සිරුරක්. ඔහුගේ පාද සහ සිරුරේ උඩ කොටස අතිදැවැන්ත ගල් කුට්ටියකට යට වී තිබුණු අතර විශ්වාස කරන්නේ ගිනි කන්දෙන් නිකුත් වුණු විෂදුම ආග්‍රහණය වීම නිසා ඔහු මිය යන්නට ඇති බවයි. වයස 30 ගණන්වල පසු වුණු මෙම පුද්ගලයා ළඟ රිදී 20ක් සහිතව ලෝකඩ කාසි දෙකකුත් හම්බ වෙලා තියෙනවා. ඔහු Tamanගේ සන්තකයේද අරගෙන පලා යන්නට උත්සාහ කරන්නට ඇති බව සඳහන් වෙනවා. මේ මුදලේ වටිනාකම අද වන විට යුරෝ 500ක් පමණ වනවා. පොම්පේ නුවරින් මේ නෂ්ටාවශේෂයන් සහ ඇතැම් විට අංග සම්පූර්ණ ලෙස සංරක්ෂණය වුණු ලාවා වලින් මමී බවට පත්වුණු සිරුරු සොයා ගන්නට පටන් ගන්නේ 16 වන සියවසේ පටන්ය. අනතුරුව 1748 වර්ෂයේ සිට කැනීම් කටයුතු ආරම්භ කරනවා. මේ කැනීම් කටයුතු අද දිනේදීත් කොවිඩ් වසංගතය මැදේත් ක්‍රියාත්මක වන්නේ යුරෝ මිලියන 1ක ව්‍යාපෘතියක ප්‍රධාන කටයුත්තක් වශයෙන්. සියවස් ගණනක් තුළ එදා මෙදා තුර පොම්පේ නුවරින් පණපිටින් මිහිදන් වූ සහ විපතට පත් වූ නෂ්ටාවශේෂ බවට පත්වනු 1500 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. මේ නුවර ජීවත් වී තිබෙන්නේ 2000කට ආසන්න ජනතාවක් පමණයි. ඒ අතර ඉතාමත්ම මෑතකදී හමු වූ මේ ස්වාමියා සහ වහලාගේ සිරුරු අපට කියා දෙන්නේ විසුවියස් ගිනිකන්ද විසින් පණපිටින් වල දැමූ මහා නගරයක පැවති සැබෑ තතු පිළිබඳ ඉතිහාස පිටුවක කතාවක්. හරි බලන්න එතකොට ලෝක ඉතිහාසයේ කොච්චර දේවල් සිදු වෙලා තියෙනවදනේ අපි ඉන්න තැන පොළොව අභ්‍යන්තරයේත් මොන වගේ දේවල් ලෝක ඉතිහාසයට අදාළ දේවල් හැංගිලා තියෙනවා ඇද්ද කියන එක මේකෙන් පේනවා. එතකොට වෙන නගර පිටින් ඒ ගිනි කන්ද පුපුරා යාමත් එක්ක නගර පිටින්ම මිනිස්සු ඒ හිටපු විදියටම පිච්චිලා මැරලා තියෙනවා. එතකොට ඒ අයගේ සිරුරු ස්වාභාවිකම අර විදියට පිච්චිලා ගිහිල්ලා ඒ මරණයෙන් ගැලවෙන්න දරපු උත්සාහයේ ඉරියව් එක්කම අදටත් එතකොට මේ විදියට මතු කරගෙන තියෙනවා. හරි. ඒතකොට අද දවසේදී මේ සොහොන් ක්‍රම පිළිබඳවනේ කතා කරේ අවසන් කටයුතු පිළිබඳව. ඒතකොට ඕකත් ඒ අතරට ගන්න පුළුවන්. නගරයක් පිටින් ඇරලා ගිහපු නගරයක සොහොන් බිමක් තමයි අපි ඒ දැක්කේ. හරි. ඊළඟට ඔන්න මම ඔයාලට පෙන්නන්න යන්නේ ලෝකයේ තියෙන දැවැන්තම සොහොන් භූමි පිළිබඳව. හරි දැන් අපි දැකලා ඇති ඕනනම් අපේ ගමේ තියෙන පොඩි සොහොන් භූමියක් නේ. ඒකේ හතර කොන පේනවා. පොඩිම ඕන අක්කරයක් අක්කර භාගයක් අක්කර දෙකක් තුනක් ඇති. හරිද? හැබැයි ලෝකයේ තියෙනවා අක්කර 1000 2000 සම්පූර්ණයෙන්ම එක යායට පේන නොපෙනෙන මට්ටමක් වෙනකන් තියෙන්නේ සොහොන්ම විතරයි. බලන්න මෙන්න මේ වගේ සොහොන් කලින් දැකලා තියෙනවද කියන.
හරි. එතකොට ඒ ඔයාලා දැක්කේ ලෝකේ දැනට තියෙන දැවැන්තම සොහොන් භූමිවල තොරතුරු කිහිපයක් එහෙම අක්කර 2000 ගානක සම්පූර්ණ සොහොන් යායක් තමයි ඒ තියෙන්නේ. හරි. ඒතර ওই විදිහට මිනිස්සුන්ගේ සොහොන් වගේම ලෝකයේ විවිධ වෙනස් වර්ගයේ සොහොන් තියෙනවා. මොනවද මේ වෙනස් වර්ගයේ සොහොන්? සමහර සොහොන් තියෙනවා සුරතල් අය වෙනුවෙන් තමන්ගේ සුරතලුන් වෙනුවෙන් ඉදි කරපු සොහොන් තියෙනවා. විශේෂයෙන්ම සිංගප්පූරය වගේ මැලේසියා වගේ රටවල් වල ඒත් අක්කර ගණනාවකින් සමන්විත වෙච්ච සුරතලුන් වෙනුවෙන් හැදිච්ච සොහොන් තියෙනවා. ඒ වගේම ජපානය වගේ ගත්තොත් ජපානයේ වෙනම කන්දක් තියෙනවා සියදිවි නසා ගන්න අය සඳහා වෙන් වෙච්ච. ඒකට කෙනෙක් ගියොත් ආයි ගොඩක් වෙලාවට තනියෙන් යන කෙනෙක් ආපහු එන්නේ නැහැ. යන්නෙම සියදිවි නසා ගන්න ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච වගේ තැනක් තමයි එතන යන ගියපු අයගේ සංචාරකයෙක් විදිහට ගියොත් බලන්න පුළුවන් මැරිච්ච අය කොච්චර ප්‍රමාණයක් එතන ඉන්නවද කියලා. මිනිස්සුන්ට ඒතර ඔය වගේ විවිධාකාර සොහොන් ලෝකයේ තියෙනවා. සහ රථ වාහන සඳහාත් මේ විදිහේ සොහොන් තියෙනවා. හරිද? ලෝකයේ ගුවන් යානාවන් සඳහා අක්කර දහස් ගණනකින් සමන්විත ඔය වගේ සොහොන් න්‍යායවල තියෙනවා. ඒ කියන්නේ පරණ ගුවන් යානා වෙන් කරලා අතහැරලා දාපු දැන්. ඒ වගේම පරණ වාහන ප්‍රමිතියෙන් ඉවත් කරපු වාහන දහස් ගණන් ලක්ෂ ගණන් තැන්පත් කරපු කාන්තාර පිටින් පුරවල වාහන වලින් පුරවපු ස්ථාන තියෙනවා. දැන් මම මේ ඔයාලට පෙන්නන්න යන්නේ අභ්‍යවකාශයේ තියෙන ඒ චන්ද්‍රිකා ආදී දේවල් භාවිතයෙන් ඉවත් කරනකොට ඒවත් යම් සොහොනකට එකතු කරනවා. මේ සොහොන තියෙන්නේ කොහෙද කියලා අපි බලමු මේ වීඩියෝ එකේ. පැසිෆික් සාගරය ඇති අභ්‍යවකාශ සුසාන භූමිය පිළිබඳ ඔබ දන්නවද? මෙන්න එම විශ්මිත කරුණ දකුණු පැසිෆික් සාගර කලාපේ නවසීලන්ත වෙරළේ සිට නැගෙනහිරට වන්නට කිලෝමීටර් 3300ක් දුරින් පිහිටි ස්ථානයක පුදුම සහගත සුසාන භූමියක් දක්නට ලැබේ. අභ්‍යවකාශ යානා සුසාන භූමිය යන නමින් හැඳින්වෙන මෙම ස්ථානයේ ලෝකයේ විවිධ රටවලට අයත් යල් පැනගේ චන්ද්‍රිකා අභ්‍යවකාශ යානා සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානවල සුන්බුන් රාශියක් මුහුදු පත්ලේ නිසොල් මන්ව වැතිරී සිටි. පෘථිවි කක්ෂයේ සැරිසරන අභ්‍යවකාශ යානාවන් එහි ජීව කාලය අවසන් වීමෙන් පසු විශ්‍රාම ගැන්වීම සඳහා ක්‍රම දෙකක් භාවිතා කෙරෙයි. එය පෘථිවියේ සිට ඉතා ඉහළ කක්ෂයක පවතින්නේ නම් ප්‍රියව්‍යාට් ඕබිට් නමින් හැඳින්වෙන ඉහළ අභ්‍යවකාශයට තල්ලු කිරීමක් සිදු කරනු ලබයි. දුෂ්කර කාර්යයක් වන මේ සඳහා ඉතාල විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. එය පෘථිවියට ආසන්නව පවතී නම් නැවත පෘථිවිය වෙත රැගෙන එනු ලබයි. මෙහිදී සත්‍ය වශයෙන්ම සිදුවන්නේ මෙම අභ්‍යවකාශ වස්තුන් පෘථිවිය මතට කඩා වැටෙන්නට සැලැස්වීමයි. මෙම ක්‍රියාවලියේදී ආරක්ෂක පලියක් ලෙස ක්‍රියා කරන පෘථිවි ගෝලයේ ගැටෙන අභ්‍යවකාශ වස්තුන් බොහොමයක් විනාශ වීමට ලක්වේ. නමුත් අධික තාපයට ඔරොත්තු දෙන ටයිටේනියම් සහ කාබන් ෆයිබර් වලින් නිපදව ඇති සමහරක් කොටස් විනාශ වීමට ලක් නොවේ. එලෙස කඩා වැටෙන අභ්‍යවකාශ යානාවල කොටස් ගැටීමෙන් මිනිසුන්ට වන හානිය වැළැක්වීමට ඒවා ජන ශූන්‍ය ප්‍රදේශයට පතිත කරවීමේ අවශ්‍යතාවක් පැන නැගිනි. ඒ අනුව මෙම සුසාන භූමිය බොහෝ රටවල් විසින් භාවිතයට ගනු ලබයි. මෙම ස්ථානයට 1971 වර්ෂයේ සිට 2016 වර්ෂයේ අවසන් සංගණන කාලය වන විට අබලි ද්‍රව්‍ය ටොන් 263ක් අභ්‍යවකාශයේ සිට පතිත වී ඇත. ඒවා සියල්ල මුහුදු පතුලේ කිලෝමීටර් 4ක් පමණ ගැඹුරක සමාදානයේ සැතපී ඇත. අධික වේගයෙන් පැමිණි මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටස් කිලෝමීටර් 90ක උසකදී කැබලි කිහිපයකට කැඩී ගිය අතර පසුව මල්වැඩි සංදර්ශනයකදී මෙන් පොයින්ට් නෙමෝ සාගර කලාපයට පහත් වුණි. මෙම දර්ශනය නවසීලන්තය අසල ෆීජී දූපත්වලට මනා ලෙස නිරීක්ෂණය විය. මෙහෙයුම් අවසානයේ මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටොන් 25-30 අතර ප්‍රමාණයක කොටස් මෙම සුසානයේ සදහටම වැළලී සිටි. තවත් මෙවැනි හරි. ඔන්න එතකොට ඔයාලා බැලුවා මේ අභ්‍යවකාශ යානාවල ඉවත් කරන කොටස් කොහොමද සොහොනකට අවසානයේ එකතු වෙන්නේ කියලා. හරි. මිනිස්සුත් එක දානවා නෑ නේද? මිනිස්සු එක දාන්නේ නැහැ. හරිද? මිනිස්සු නැති යානා භාවිතයෙන් ඉවත් කරන ඒවා තමයි ඔය විදියට එකතු කරන්නේ.
හරි අද දවසේදී එහෙනම් අපි මේ පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔන්න අද අපි කතා කරා පුරාණ ලංකාවේ කියන ප්‍රාග්යිතිහාසික යුගයේදී ලංකාවේ අවසන් කටයුතු සිදු කරපු ආකාරයන් පිළිබඳව ඊට පස්සේ පූර්ව ඓතිහාසික යුගයේදී අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරපු ප්‍රධාන ක්‍රම දෙක පිළිබඳව කතා කරා. ඊළඟට පොම්පේ නගරයේ සොහොන් බිම් පිළිබඳව ලෝකයේ විශාලම සොහොන් බිම සහ අභ්‍යවකාශ සොහොන් බිම පිළිබඳව අද දවසේදී තොරතුරු ඉදිරිපත් කරා. හරි. එහෙනම් පුතේ ඔයාලට දැනගන්න අවශ්‍ය කරුණු. දැන් ඔයාලා කියන ගොඩක් ඒවා අපි කතා කරලා තියෙනවා. දාන්න බලන්න මොනවද ඕන කියලා ඔයාලට දැනගන්න. ඕන අවශ්‍ය දේවල් කියන්න බලන්න දැනගන්න අවශ්‍ය දේවල්. බර බල්ලෝ ගැන අහනවා ටිකක් ඉතිහාස පැත්තට සම්බන්ධව අහලා බලන්න. ඉතිහාස පැත්තට කාලතරණය අපි කතා කරානේ. මම ගැන සම්පූර්ණයෙන් පළවෙනි සම්මන්ත්‍රණයේදී අපි මම ගැන කතා කරා. කාලතරණය පිටසක්වල ජීවීන් ගැන කතා කරා. මොනාලිසා ගැන කතා කරා. රාවණා ගැන කතා කරා. පිරමීඩ කියන්නේ ප්‍රධානම සෝන් වර්ගයේ පිරමීඩ. ඒ කියන්නේ ඒවා ගැන අපි කතා කරලා තියෙනවානේ. මකර කියන්නේ සාමාන්‍යයෙන් මනක් කල්පිත සත්වෙක් නේ. මද්ද්‍රව්‍ය ගැන ඒක ඇත්තට ඉතිහාසයට සම්බන්ධයක් හදලා ගන්න පුළුවන් ඕනේ ඒ වගේ. කාලතරණය කතා කරා. හොල්මන් ගැන ඔයාලගේ ආගම් වලින් තියෙන ඒවා ඉගෙන ගන්නකො. අත්‍යවකාශය ගැන කතා කරලා තියෙන්නේ. හරි ඔය ගොඩක් ඒවා අපි කතා කරලා තියෙන්නේ. හරි ඔය සෑහෙන දේවල් ගැන කතා කරලා ඩයිනසෝර් ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙනවා. කතා කරපු නැති එකක් නැති තරම් මරියානා ආගාධය ගැන කතා කරා. හරි. හරි. ගොඩක් ඔය ඔයාලා දාන ඒවා අපි කතා කරලා තියෙන්නේ. හරි. අපි අලුත් දෙයක් මොකක් හරි ඉස්සරහට ඉඳගෙන දවස් ටික අලුත් දේවල් ටිකක් කතා කරපු කතා නොකරපු දෙයක් කතා කරන්න බලමු. අනිත් ඒවා ගොඩක් කතා කරලා තියෙන්නේ. හරි. ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කොහොමද කියලා අහනවා අතරේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් වලට සම්බන්ධ වෙන්න. ටෙලිග්‍රෑම් ගෲප් වලට සම්බන්ධ වෙලා එතකොට ඔයාලට පුළුවන් ටෙලිග්‍රෑම් ගෲප් කරහා හන්දි වලට සම්බන්ධ වෙන විදිය කොහොමද කියලා දැනගන්න. එහෙම දැන් ටෙලිග්‍රෑම් ගෲප් වල නැති වෙන විදියකට මේක ෂෙයා වෙලා එකතු වෙච්ච දරුවෝ ඉන්නවා නම් ටෙලිග්‍රෑම් ගෲප් වලට සම්බන්ධ වෙන විදිය. මෙන්න මේ නම්බර් එක ඔයාලා ලියන්න 071 420 30 95 071 420 30 95 මේකට WhatsApp message එකක් විතරක් දාන්න ඔයාලට මොනවා හරි දැනගන්න තියෙනවා. 071 420 30 95 හරි. පොළොවට ලෝකයක් තියලා අපි සමාන්තර ලෝක ගැනත් කතා කරා. සාගරයේ සැඟවිච්ච රහස් ගැනත් කතා කරා. මරණයෙන් පසු ලෝකය පුනර්භවය ගැන කතා කරේ නෑ තාම. චීන මහා ප්‍රාකාර ගැනත් කතා කරා. ආයි හෙට අපේ සම්මන්ත්‍රණයේ තියෙනවා. ඉන්කා ශිෂ්ටාචාරය ගැන තාම කතා කරේ නෑ. ලෝක විනාශය ගැන කතා කරා. ටයිටැනික් ගැන කතා කරේ නෑ. අයිස් යුගය ගැන කතා කරා. ග්‍රහලෝක ගැන කතා කරා. ඩ්‍රැකියුලා ඒ ඔය පොත්වල තියෙන ඩ්‍රැකියුලාලා ඔය ගොඩාක් ඒවා කතා කරා. හරි. හෙට දවසේදී කතා නොකරමු මොකක් හරි වැදගත් දෙයක් එක්ක අපි කතා කරමු. තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙන කැමති දරුවෝ ටෙලිග්‍රෑම් ගෲප් වල තියෙනවා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒක නිසා තියරි ක්ලාස් වල සහ ඔයාලට මතක් කරගන්න මම එකපාරක් මතක් කරා. මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට සම්බන්ධ වෙච්ච දරුවන්ට අපි දීපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් විතර ඒ විදිහටම වෙලා තියෙනවා. සහ අවසාන සම්මන්ත්‍රණයේ කතා කරපු සහ අවසාන දවස් දෙකේ කතා කරපුවා තමයි මේ සම්පූර්ණයෙන්ම 90%කටත් එහා පේපරේ තිබුණේ. ඒ නිසා තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන් දරුවන්ට තියරි ක්ලාස් වලට සම්බන්ධ වෙලා ඉතිහාසය එපා නොවන විෂයක් විදියට පෙළ පොතේ දේවල් ඒ විදියටම සහ පෙළ පොතෙන් එහාට ගිහිපු මේ වගේ ලස්සන ඉතිහාසයක් අපි කතා කරනවා. ඒ නිසා හැමති දරුවෝ අපිත් එක්ක එකතු වෙන්න. හරි. ඔයාලා ගෲප් වලින් දැනුවත් කරන්න හෙටත් 9ට හෝ 10ට අපි සම්මන්ත්‍රණය දෙනවා. හරි. එහෙනම් කවුරුත් පරිස්සමෙන් ඉන්න. කාටත් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ආයුබෝවන් සුබ දවසක්. අපි හෙට හම්බ වෙමු.